සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊ타ත්ම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත්, අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව. පින්නතුනි, ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ ආත්ම වර්ගයේ සඳහන් වන භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නයක්. ඒ ගාථා රත්නේ තමයි අත්ත දත්තං පරත්තේන බහුනාපින හාපයේ අත්ත දත්තම් මබිඤ්ඤාය සදත්ත පසුතෝසියා. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි අනුන්ගේ කටයුතු නිසා තමන්ගේ කටයුතු අතපසු නොකර ගන්න කියන එක. අත්වැඩ මේ යයි මනාව දැනගෙන එහි වහවහ නියැලිය යුතුයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අනුන්ගේ වැඩ කළ යුතු දේවල් මේවා අපේ යුතුයකම් මං විසින් සම්පූර්ණ කරලා දිය යුතුයි. මම නොහිටියොත් කරලා දෙන්න කෙනෙක් නැහැ. මේ ආදී වශයෙන් නොයෙක් කරුණු දක්ව අනුන්ගේ වැඩ සඳහා නොයෙක් ආකාරයෙන් යෙදෙන පුද්ගලයා තමන්ගේ කටයුතු අතපසු කරගන්න කෙනෙක්. නමුත් දේශනා කළා ඒ යුතුයකම් කරන අතරේ අනුන් වෙනුවෙන් කටයුතු කරලා දෙන අතරේ තමන් විසින් වහවහ තමන්ට අර්ථයක් උදෙසා කරගත යුතු දේවල් මොනවද කියන කාරණාව මනාව දැන හඳුනගෙන ඒක සම්පූර්ණ කරගන්න කියලා. මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ අත්තදත්ත කියන භික්ෂූන් වහන්සේ අරමුණු කරගෙන. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ. පින්නතුනි, වැඩ ඉන්න කාලේ කියහම අපේ භාග්‍යතුන් වහන්සේගේ අවසන් සාර මාසයේ ගත වෙන කාලේ. එක දවසක් භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. මහණෙනි, භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ තවත් 4 මාසයක් විතරයි කියලා. ඉතින් ඒ කාරණාව ඇහුවට පස්සේ පෘථග්ජන භික්ෂූන් වහන්සේලාට දරා ගන්න බැරි තරම් සංවේගයක් ඇති වුණා. රහතන් වහන්සේලාටත් ධර්ම සංවේගය ඉපදුණා. ඉතින් පෘථග්ජන භික්ෂූන් වහන්සේලා
නිතර නිතර තැන තැන රැස් වෙලා භාග්‍යතුන් වහන්සේ තවත් 4 මාසයක් විතරයි අපිත් එක්ක වැඩ ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙම අපිට මේ සංසාරයෙන් එතර වෙන්න යමක් කරගන්න බැරි වුණා. ආර්ය මාර්ගඵල වලට ගමන් කරගන්න බැරි වුණානේ. ආන් ඒ විදිහට කතා කර කර සංවේග උපදවමින් කාලය ගත කළා. මේ භික්ෂූන් වහන්සේලා අතර එදා ධම්සභාවේ හිටිය මේ අත්තදත්ත කියන භික්ෂූන් වහන්සේත්. උන්වහන්සේ එදා ඒ කාරණාව බුදුරජාණන් වහන්සේගෙන් දැනගත්තට පස්සේ වහවහ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදෙන කාර්ය තව තවත් ඉක්මන් කළා. අනික් භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණය ගැන කතා කර කර තන තන කාලය ගත කරනකොට අත්තදත්ත භික්ෂූන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා ළඟට ගියේවත් නැහැ. උන්වහන්සේ යොහුසුළු වුණා තමන්ගේ කටයුතු වෙනුවෙන්. බුදුරජාණන් වහන්සේට අනික් භික්ෂූන් වහන්සේලා එක දවසක් මතක් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දැනට දින කීපයකට කලින් ධම්සභාවේදී අපට සිහිපත් කළා තව 4 මාසයකට වඩා භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ නොසිටින බව. ස්වාමීනි ඒ මොහොතේ ඉඳලා ඇති වුණු සංවේග සිත පාලනය කරගන්න අපට අමාරුයි. අපි හැමෝම තැන් තැන් වල එකතු වෙලා භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳව කරුණු ගැන සාකච්ඡා කර කර භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අපි කොයිතරම් අසරණ වෙනවද කියන කාරණාව නිතර නිතර සිහිපත් කර කර සංවේගයෙන් කටයුතු කළත් මේ අත්තදත්ත භික්ෂුන් වහන්සේ මොනම හේතුවක් නිසාවත් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නවත් අපේ සාකච්ඡාවකට ඇහුම්කන් දෙන්නවත් ඒ තැන්වලට ආවේ නෑ ස්වාමීනි කියලා සඳහන් කළා. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ අත්තදත්තයන් වහන්සේගේ අදහස් සිතුවිලි ඒ සියල්ලම ඉතා හොඳින් දන්නවා. නමුත් මේ භික්ෂුන් වහන්සේලාගේ චෝදනාවක් තියෙනවනේ. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අත්තදත්ත භික්ෂුන් වහන්සේ කැඳෙව්වා. කැඳවලා ඇහුවා "ඇවත් අත්තදත්තේ මේ භික්ෂුන් වහන්සේලා කියන කතාව ඇත්තද? උන්වහන්සේලා තැන තැන බුද්ධ පරිනිර්වාණය ගැන සාකච්ඡා කරන තැනට ඔබ සහභාගී වුණේ නැද්ද?" සඳහන් කළා "නෑ ස්වාමීනි." ඇයි ඒ කියලා ඇහුවා. ආන් ඒ වෙලාවේ අත්තදත්තයන් වහන්සේ සඳහන් කළා "ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ අපට මාර්ගඵල ලබන්න බැරි වුණා. අපට රහත් වෙන්න බැරි වුණා. සංසාරේ කෙරවල කරන්න බැරි වුණා කියලා තැන තැන එකතු වෙලා කතා කර කර ඉන්න එක තේරුමක් නැති වැඩක්. එදා භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළේ තවත් 4 මාසයක් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා. භාග්‍යතුන් වහන්සේ තවත් 4 මාසයක් අපිත් එක්ක වැඩ ඉන්නවා නම් ස්වාමීනි මා උත්සාහ කළ යුත්තේ ඒ 4 මාසයේ ඇතුළත මට මෙතෙක් කරගන්න බැරි වෙච්ච දේ කරගන්න නේද? මට මෙතෙක් කරගන්න බැරි වෙච්ච කාර්ය මුදුන්පත් කරගන්න නේද? ආන් ඒ නිසයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන්න ඉස්සරලා භාග්‍යතුන් වහන්සේගේම ලයෙන් උපන් පුත්‍රයෙක් බවට පත් වෙන්න මං වීරිය වඩනවා කියලා. අපේ බුදුරජාණන් වහන්සේ අත්තදත්තයන් වහන්සේගේ මේ ප්‍රකාශය අහලා බොහෝම සතුටටපත් වුණා. අත්තදත්තයන් වහන්සේ එදා කරපු ප්‍රකාශය අරමුණු කරගෙන තමයි අපි මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නය භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. අපි නැවත සිහිපත් කළොත් ඒ ගාථා රත්නය මොකක්ද කියලා. අත්තදත්තං පරත්තේන බහුනාපි නහාපයි
අත්ත දත්ත මබිඤ්ඤාය සදත්ත පසුතෝසියා. අපි මුලින් තේරුම සරලව කෙටියෙන් සිහිපත් කළා. විනතුනි අපි මේ ධර්ම කාරණාව ටිකක් ගැඹුරින් සාකච්ඡා කරමු. අත්ත දත්තං පරත්තේන. මොනවද පිනතුනි මෙතන පරත්තේන කියලා කියන්නේ? පරත්තේන කියලා කියන්නේ පර වැඩ. මොනවද පර වැඩ කියලා කියන්නේ? අනුන්ගේ වැඩ. මගේ වැඩක් නොවෙන හැම වැඩක්ම අනුන්ගේ වැඩක්. එතකොට අපි හිතන්නකෝ අපේ ජීවිතවල මට මගේ වැඩ කොච්චර තියෙනවද? මට අනුන්ගේ වැඩ කොච්චර තියෙනවද? අපේ ජීවිතවල යම් යම් වයස් මට්ටම් මේ වෙනකොට පහු කරලා ඉන්නේ අපි. මෙතෙක් ජීවත් වෙච්ච කාලය තුල මම වැඩියෙන් කරලා තියෙන්නේ මගේ වැඩද? එහෙම නැත්නම් අනුන්ගේ වැඩද? ඔබ තීරණය කරලා බලන්න. අනුන්ගේ වැඩ. මම සඳහන් කළා මගේ වැඩක් නොවන හැම එකක්ම අනුන්ගේ වැඩක් කියලා. එතකොට මෙතන මොනවද මගේ වැඩ අනුන්ගේ වැඩ කියලා කියන්නේ? අපිට යුතුයකම් කරන්න තියෙනවා. මව්පියෝ වෙනුවෙන් යුතුයකම් කරන්න ඕනේ. දූ දරුවෝ වෙනුවෙන් යුතුයකම් කරන්න ඕනේ. ස්වාමියා බිරිඳ වෙනුවෙන් යුතුයකම් කරන්න ඕනේ. යාළු මිත්‍රයෝ වෙනුවෙන් යුතුයකම් කරන්න ඕනේ. ගම වෙනුවෙන්, රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් යුතුයකම් කරන්න ඕනේ. මේ වාගේ කළ යුතු බොහෝ දේවල් අපිට තියෙනවා. හැබැයි පින්නතුනි අපි ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. අපි මේ සඳහන් කරපු කෙටි කරුණු ටික අතරේ මම වෙනුවෙන් කළ යුතු දේවලුත් අනුන් වෙනුවෙන් කළ යුතු දේවලුත් තියෙනවා. ඒක මේ කාරණා අතරින් වෙන් කරන්න ඕනේ. මම වෙනුවෙන් කළ යුතු දේ මොනවද මෙතන තියෙන්නේ? අනුන් වෙනුවෙන් කරන දේ මොනවද මෙතන තියෙන්නේ? අපි හිතමු අම්මා තාත්තා වෙනුවෙන් යුතුයකම් කරනවා. ඔබ හැබැවින්ම හිතලා බලන්නකෝ. එතන කර තියෙන්නේ මම වෙනුවෙන් කළ යුතු කාර්යයක්ද? අනුන් වෙනුවෙන් කළ යුතු කාර්යයක්ද කියලා. ආන් ඒක විසඳගන්න. ඒක නිවැරදි කරගන්න. ඒක තේරුම් අරගන්න අපිට ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඇත්තටම මව්පියෝ වෙනුවෙන් යුතුයකම් කරනවා කියලා කියන්නේ මම මටම යුතුයකම් කරගන්නවා කියන එකයි. මම වෙනුවෙන්ම යමක් කරගන්නවා කියන එකයි. ඒකෙන් මව්පියන්ට වෙන යහපතක් තියෙනවා. මව්පියන්ට වෙන සහනයක් තියෙනවා. නමුත් මව්පියන්ට සැලකීම දරුවෙකුට කොයිතරම් කුසල් අත්පත් කරලා දෙන කටයුත්තක්ද? ඒක දරුවෙකුට මොනතරම් ආශිර්වාදයක්ද? එතකොට ඒක මව්පියෝ වෙනුවෙන් තමයි කරන්නේ. හැබැයි ඒකදී තමන්ට මහත් ලොකු යහපතක්ද සැලසෙනවා. දරුවෝ වෙනුවෙන් කළ යුතු කාර්යයක් කොහොමත් අපිට තියෙනවා. දරුවෝ හදාගත්ත නිසා ඒ සමාජය අසරණ කරන්නේ නැතුව කටයුතු කරන්න අපි හැම වෙලාවෙම වග බලා ගන්න ඕනේ. නෑදෑයෝ වෙනුවෙන්, සමාජය වෙනුවෙන්, රට ජාතිය වෙනුවෙන් අපි කළ යුතු ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අපි මුලින් සඳහන් කළා වගේ ඥානවන්ත වෙන්න ඕනේ. මේ කළ යුතු ප්‍රමාණය තුල සීමාව තුලද මම ඉන්නේ? නැත්තම් සීමාව ඉක්මවල ගිහිල්ලාද ඉන්නේ කියලා. වර්තමානයේ පිනක් දහමක් කරන්න යනකොට, බණක් දහමක් අහන්න යනකොට, තවත් නොයෙක් කුසල් රැස් වෙන භාවනාදී පුණ්‍ය කර්මයන් කරන්න සූදානම් වෙනකොට,
ශ්‍රමදාන ආදී වාගේ දේවල් වලට සූදානම් වෙනකොට හුඟක් අය ඒ දේවල් වලට දක්වන උනන්දුව හරි අඩුයි. මගහැරලා යන්න මොනව හරි ක්‍රමයක් යොදනවා. මොකක් හරි කතාවක් කියනවා. උදේ ඉඳලා රෑ වෙනකන් අපි හේනේ වැඩ කරනවා. කුඹුරු වැඩ කරනවා. රැකියා ස්ථානේ වැඩ කරනවා. තවත් නොයෙක් තැන්වල වැඩ කරනවා. යාළුවන්ගේ වැඩවලට යනවා. මිත්‍රයන්ගේ වැඩවලට යනවා. දන්න අඳුරන තව තව අයගේ නොයෙක් කටයුතු වලට යනවා. මේ කාරණාවන්ගෙන් කෝ තමන්ගේ ප්‍රමාණය? මම මුලින් මතක් කළා. මව්පියන්ට යුතුයකම කරන එක හරිම වටිනවා. ඒකෙන් මගේ සංසාර ගමනට ලොකු සුවයක් ලැබෙනවා. සසර යහපත උදෙසා හේතු වෙනවා ඒ කාරණාව. විහාරස්ථානවලට යනවා. ශ්‍රම දාන කටයුතු කරනවා. චෛත්‍ය බෝධිය මේ ආදී දේවල් වල සංවර්ධන කටයුතු කරනවා. අපිට පාඩුද? අපිට ලාභයි. ඒ තුලින් රැස් වෙන්නේද මහා කුසල කර්මයක්. දැන් අපේ පින්නතුන් ධර්මදේශනාවලදී අහලා තියෙනවා මං හිතන්නේ. සුදහපිණ්ඩිය මහරහතන් වහන්සේගේ අපදානය අපේ අපදාන පාළියේ සඳහන් වෙනවා. මහා කල්ප ගණනාවක්. මනුලවයි දෙව්ලොවයි විතරයි සැරිසරලා තියෙන්නේ. මොකක් කරපු පින නිසාද? චෛත්‍යයක එක පිපුරුමක් බදාම පිටක් අරගෙන වහපු නිසා. සුදහපිණ්ඩිය කියලා නම ලැබුණෙත් ඒකයි. චෛත්‍යයක එක පිපුරුමක් බදාම පිටකින් වහලා මේ තරම් ආනිසංසයක් ලබන්න පුළුවන් නම් චෛත්‍යයක් උදෙසා කරන වත්පිළිවෙත් අපිට සංසාරේ කොයිතරම් සුවයක් ගෙනල්ලා දෙනවද? එතකොට පින්නතුනි ඒක අනුන් වෙනුවෙන් කරපු දෙයක්ද? සිල් ආරක්ෂා කරනකොට ආභි සමාචාරික සීලය, ආදි බ්‍රහ්මචාරියක සීලය, මේ ආදි වශයෙන් සීලේ නොඑක් ප්‍රභේද වශයෙන් දක්වලා තියෙනවා. එතකොට මේ ආභි සමාචාරික සීලය, ඒ වාගේ සීලයන් ගැන කතා කරනකොට අපේ ජීවිතය තුළ ඒව සම්පූර්ණ කරන්න ඕනේ. සංසාරයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙනවා නම් යම් කෙනෙක්, එවන් පුජ්‍යලයක් එවන් කටයුතු අත්හැරිය යුතු නැහැ. ඒක සම්පූර්ණ කරගත යුතුයමයි කියලා සඳහන් කරන්නේ. එතකොට මේ මොන වගේ කටයුතුද මේ කියන්නේ? ආචාර්ය වත, උපාධ්‍ය වත, දානශාලාවේ වත, පිණ්ඩාචාරික වත, වච්චකුටි වත, බුද්ධ වත, මේ ආදී වශයෙන් නොඑක් වත්පිළිවෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට එහෙනම් ආචාර්ය වත අනුන් වෙනුවෙන් කරන දෙයක්. උපාධ්‍ය වත අනුන් වෙනුවෙන් කරන දෙයක්. එහෙම කල්පනා කරලා අත්හරින්න පුළුවන්ද? සුගතිය නිවන හොයාගෙන යන ගමනේ ඒ සඳහා අපි විසින් කළ යුතු කටයුතු අතර මේ කටයුතුත් ඊටා ඉහළ තැනක තියෙනවා. වත්තං න පරිපූර්යන්ති න සීලං පරිපූර්ති. වත සම්පූර්ණ නැති තැන සිල් සම්පූර්ණ නැහැ කියලා දේශනා කළේ ඒ නිසයි. වත්පිළිවෙත් කෙරෙන්න ඕනේ. සම්පූර්ණ වතපිළිවෙතින් ඈත් වෙලා පැය 24ම භාවනා කළත් බලාපොරොත්තු වෙන අර්ථය සපුරා ගන්න ලැබෙන්නේ නැහැ පින්නතුනි. එතකොට ඒ කටයුතු අනුන් වෙනුවෙන් කරන කටයුතු කියලා අපිට පසක දාන්න බෑ.
නමුත් නිර්පරාදී අපි ගත කරන කාලේ කෙනෙක් සතුටු කිරීම උදෙසා ඔහුත් එක්ක කතා බහ කර කර ඉන්නවා. ඔවුන් අඬගහන නොඑක් නොමනා ගමන් බිමන් වලට යනවා. නොමනා සාදවාගේ තැන් වලට සහභාගී වෙනවා. කාලේ නාස්ති කර කර කතා කර කර ඉන්න යනවා. අල්ලාප සල්ලාප මේ වගේ නොඑක් දේවල් වලට ගත කරන කාලේ. විනෝද චාරිකා සඳහා ගත කරන කාලේ. මේ වාගේ નિરර්ථක වැඩ අපේ ජීවිතවල ඕන තරම් තියෙනවා. එතකොට මේ નિરර්ථක කාර්යයන් වල වැඩිපුරම යෙදিলা තියෙන අනුන් නිසා. ඒකයි එහෙම සඳහන් කළේ. ඒ නිසා පරත්තේන පරවැඩ නිසා අනුන් පිළිබඳව කෙරෙන රටේ ගමේ පිරිසේ පවුලේ කටයුතු නිසා අපි අපිට යහපතක් කරගන්න තියෙන කාලය නාස්ති කරගන්නවා. ඒක තමයි මෙතන පරත්තේන කියලා සඳහන් කළේ. අත්වැඩ තමන් පිළිබඳව කරගන්න කටයුතු. ගිහි අය විසින් කරගත යුතු කටයුතු පිළිබඳව වෙනම ධර්මයේ සඳහන් කරපු තැන් බොහොමයක් තියෙනවා. එදිනෙදා ජීවිතේ පවත්වා ගැනීම සඳහා අපි කළ යුතු කාර්යයන් ටිකකුත් තියෙනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු, ගොවිතැන්පත් කටයුතු, ජීවනෝපාය වෙනුවෙන් කරන යහපත් හැම කටයුත්තක්ම. ඒ ටිකත් අපි කරගත යුතුමනේ. පින්නතුනි, ඒන් අත මිදෙන හැම මොහොතකම ධර්ම ශ්‍රවණය කිරීම, සිල් සමාදන් වීම, සමාදන් වුණ සීලය ආවර්ජනය කිරීම, සිල් බිඳුනද කියන කාරණාව විශේෂයෙන් ආවර්ජනය කිරීම, ඊටාම සිහියෙන් කටයුතු කිරීම, දන් පැන් පූජා කිරීම, ලෙඩ වෙච්ච අයට අපෝපස්ථාන කටයුතු කිරීම, අසරණයන්ට පිහිට වීම, මේ හැම කටයුත්තක්මත් අනුන් වෙනුවෙන් කෙරෙන පැත්තක් තිබුණත් ඒ හැම එකකම Tamanට කෙරෙන යහපතක් තියෙනවා. ඒ නිසා එවන් කටයුතුත් අපි සම්පූර්ණ කරගන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා මෙතන අත්ත දන්තං මබිඤ්ඤාය. අත්වැඩ මනාකොට දැනගෙන තමා පිළිබඳව කටයුතු මනාව පිරික්සලා ඒක නිවැරදිව සම්පූර්ණ කරගන්න කියලා. තමන්ගේ ආත්මාර්ථය පිණිස කරගත යුතු කටයුතු මොනවද? ඒක මනාව තීරණය කරන්න කිව්වා. ඒතර මොනවද ආත්මාර්ථය උදෙසා කරගත යුතු කටයුතු? විශේෂයෙන් සඳහන් කරනවා සිල් සමාදන් වීම. පංචශීලයේ ආරක්ෂා කිරීම. උපෝසත දවසට උපෝසත සිල් ආරක්ෂා කිරීම. අප විසින් අනිවාර්යයෙන්ම කළ යුතුම දෙයක්. කෙනෙක් අහන්න පුළුවන්, කෙනෙක් හිතන්න පුළුවන් මේවා අනිවාර්යයෙන්ම කළ යුතු දේවල්ද කියලා. අනිවාර්ය කරලා නෑ. අනිවාර්යද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ අපි. අපේ බුදුරජාණන් වහන්සේ කරුණ පෙන්වුවා විතරනේ පින්නතුනි. අක්කා තාරෝ තථාගතෝ. තථාගතවරු මග කියලා දෙන්නෝ විතරයි. ඒ මග යනවද නැද්ද කියන එක අපේ තීරණයක්. ඊටාම කලාතුරකින් ලෞතුරා බුදුවරු ලෝකෙ පහළ වෙන්නේ. කල්ප කාලාන්තරයක් ගෙවිලා යනවා. ඇයි ඒ තරම් කල් ගත වෙන්නේ? ලෞතුරා බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරන උත්තමයන්ගේ තියෙන දුර්ලභ බව නිසා. අතිශය දුෂ්කර කාර්යයක්. කවදාවත් සාමාන්‍ය කෙනෙකුට වචන වලින් කියලා ඉවර කරන්න බැරි තරම් දුෂ්කර කාර්යයක්.
එන්නතර මහ රහතන් වහන්සේ නමකටවත් ප්‍රකාශ කරලා ඉවර කරන්න බැරි තරම් දුෂ්කර කාරණාවක්. මහ රහත් වෙච්ච උත්තමයෙකුටවත් වඩන්න බැරි දුෂ්කර පාරමිතා සමුදායක්. බුදු පසේ බුදු මහ රහත් කියලා සඳහන් කරාම ලෞතුරා බුදු වෙන්න කියලා කෙනෙක් මුලින්ම පාරමිතා පුරන්න පුළුවන්. පාරමී පුරාගෙන යන සංසාරේ ලෞතුරා බුද්ධත්වයට තව කොතරම් පාරමිතා පිරිය යුතුද? ඒ සීමාව පේන තෙක් මානෙවත් නැහැ. නමුත් සසර බොහෝම දුකයි. සසර බොහෝම භයානකයි. ඒ නිසා තව තවත් මේ සංසාරේ අනාදිමත් කාලයක් දුක් විඳ විඳ ඇවිදගෙන යනවට වඩා මහරහත් බෝධියෙන් සංසාරේ කෙරවල කරන්න පුරාගත්ත පාරමිතා ප්‍රමාණවත් කියලා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරපු සමහර අය මගදී මහරහත් බෝධියෙන් සංසාරේ කෙරවල කරනවා. තවත් සමහර අය පසේ බුද්ධත්වයෙන් සංසාරේ කෙරවල කරනවා. ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් මුලින් පාරමිතා පිරුව අය අතර අති විශිෂ්ටතම වීරයක් තියෙන කෙනෙකුට විතරයි පාරමී, උපපාරමී, පරමත්ත පාරමී ආදී වශයෙන් සමත්‍රිංසත් පාරමීන් සම්පූර්ණ කරලා ඒ උතුම් සම්මා සම්බුද්ධත්වයට යන්න ශක්තිය තියෙන්නේ. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඒතා දීර්ඝ කාලයක් මේ සංසාරේ නොවිඳිනා දුක් විඳා බෝධිසත්ව කාලේ. එහෙම දුක් විඳලා පාරමී පූර්ණේ කරලා ලෞතුරා බුද්ධත්වයේ ලබාගෙන මේ විශ්වයේ අවබෝධ කරගත යුතු තාක් සියලුම දේවල් අවබෝධ කරලා බුදුරජාණන් වහන්සේ නොදන්න දෙයක්, බුදුරජාණන් වහන්සේ නොදැක්ක දෙයක්, බුදුරජාණන් වහන්සේට නොවැටහෙන දෙයක් මේ ලෝක ධාතුවේ කොහෙවත් නැහැ නේ පින්නතනේ. ඒකයි සඳහන් කළේ. බුදුරජාණන් වහන්සේගේ ඥානය කොපමණද? විශ්වයේ පමණයි. මේ විශ්වයේ කොපමණද? භාග්‍යතුන් වහන්සේගේ ඥානය පමණයි. ඒ පිළිබඳව හඳුන්වලා තියෙන්නේ යාවතකං ඥානං තාවතකං චිත්තං යාවතකං ඤෙය්‍යං තාවතකං චිත්තං. විශ්වයේ කොපමණද? ඥානයේ පමණයි. ඥානයේ කොපමණද? විශ්වයේ පමණයි. ඒ කියන්නේ මේ විශ්වයේ අවබෝධ කරගත්තේ නැති කිසිම දෙයක් නැහැ. ඒ නිසා සර්වඥයි කියලා දේශනා කළා. සර්වඥ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට සංසාරේ ස්වභාවය දේශනා කළා. සසර දුක පිළිබඳව කරුණ දේශනා කළා. මේ සංසාර දුකෙන් මිදෙන්න මේ විදිහට කටයුතු කළ යුතුයි. මෙන්න මේ විදිහේ මාර්ගයක ගමන් කළොත් සසර දුක කෙරවල කරන්න පුළුවන්. මේ විදිහේ කටයුතු කළොත් සුගතිගාමී වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් කරුණු මනවින් පැහැදිලිව අපිට දක්වලා මග මනාව පෙන්වුම් කළා. ඒ තරම් පැහැදිලි පිරිසිදු මාර්ගයක් අපිට පෙන්වලා තියෙනකොට ඒ මාර්ගයේ යනවද නැද්ද කියන එක අපේ තීරණය. මම ওই නිතර දේශනාවල සඳහන් කළා. කෙනෙකුට බඩගිනි වෙලා කෑම ඉල්ලලා අඬනවා. හාමත් වෙලා වගේ. ඔහුට කෑම ගෙනහිල්ලා දෙනවා. කෑම එක දිහා බල බල ඔහු තවත් අඬනවා.
කාගේද වරද? කෑමවලද වරද? කෑම නොකාඩන පුද්ගලයාගේද වරද? කෑමවල කිසි වරදක් නැහැ. හැබැයි කෑම නොකන පුද්ගලයාගේ අඩුපාඩුවක් තමයි මෙතන තියෙන්නේ. ආන් ඒ වාගේ භාග්‍යතුන් වහන්සේ පෙන්නපු පාරේ කිසි අඩුවක් නැහැ. නමුත් ඒ මාර්ගයට නොබැස තවත් සසර දුකයි දුකයි කිය ඉන්න පුද්ගලයන් ගාව තමයි අඩුපාඩුව තියෙන්නේ. ආන් ඒ නිසා තමන් වෙනුවෙන් කළ යුතු, තමන් වෙනුවෙන් කරගත යුතු කටයුතු මොනවද කියන කාරණාව තමන්ව තමන්ගේ ප්‍රඥාවෙන් මනාව දැන අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ ඉපදිච්ච සෑම පුද්ගලයෙක්ම උතුම් සීලයක් ආරක්ෂා කරගත යුතුමයි. ඒක මේ ලෝක ධාතුවේ ජීවත් වෙන්න අපි සම්පූර්ණ කරගත යුතු ප්‍රධාන කර්තව්‍යයක්. සැපසේ ජීවත් වෙන්න නම් අකුසල් කරන කෙනාටත් මේ ලෝකේ ජීවත් වෙන්න අයිතියක් නැත්තේ නේ. හැබැයි මරණින් මත්තේ ඔහුට නැවත සැප සහගත ජීවිතයක් නෑ. නමුත් සිල් ගුණ ආරක්ෂා කරපු කෙනා, යහපත් කටයුතු වල නිරත වෙච්ච කෙනා මෙලව ජීවිතයත් සුවපත් කරගන්නවා. පරලෝ ජීවිතයත් සුවපත් කරගන්නවා. සුගතියේ ඉපදිලා බොහෝසේ සැප සම්පත් භුක්ති විඳිනවා. එතකොට පින්නතුනි, ඥානවන්ත පුජ්‍යලයා මෙලව ඉපදුනාට පස්සේ මම කළ යුතු දේවල් මොනවද? මම මනුස්ස ලෝකයකට එන්න ඇත්තේ මොනව කරන්නද? මේ කාරණාව මනාව තේරුම් අරගන්නවා. ඔබට මතක ඇති අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක සූත්‍ර ධර්මයක තියෙනවා මේ දෙවියෝ දිව්‍ය ලෝකෙන් චුත වෙන්න හදනකොට හරියට අඬනවා කියලා. අඬන දෙවියෝ ළඟට තාම චුත වීමේ නිමිති පහළ වෙලා නැති දෙවිවරු ඇවිල්ලා කතා කරලා කියනවා, ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ. පින්වත, මෙහෙන් චුත වෙලා සුගතියට යන්න. ඒ සුගතියට ගිහිල්ලා මනාව තමන්ගේ ජීවිතයට සාධාරණය කරගන්න. ඒ සාධාරණය කර ගැනීම සඳහා ඒ සුගතිය මනාව පිහිටිය යුතු තැන පිහිටන්න. අවශ්‍යම දේ හොයාගන්න. ඒ මත මනාව පිහිටන්න. මොනවද මේ අවශ්‍යම දේ කියලා කියන්නේ? කොහාටද මේ සුගතියට යන්න කියලා කියන්නේ? සුගතියට යන්න කියලා කියන්නේ මනුස්ස ලෝකෙ ගිහිල්ලා උපදින්න කියලා මේ කියන්නේ. පින්වත, සුගතියේ ගිහිල්ලා උපදින්න. එහි තියෙන මනා ලැබුම ලබන්න. ශ්‍රද්ධාවන්ත වෙන්න. ශ්‍රද්ධාව ලබන්න. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හොයාගන්න. හොඳම දේ හොයාගන්න. ධර්මය හොයාගෙන ශ්‍රද්ධාවේ පිහිටලා බොහෝ කුසල් රැස් කරගෙන නැවත අපි ගාවට මෙන්න කියලා කියන්නේ. එහෙම හිතහම ඇත්තටම අපි ඇවිල්ලා තියෙන්නේ මොකටද? බොහෝ කුසල් රැස් කරගන්න. බුද්ධෝත්පාද කාලයක විශේෂයෙන් මේ කාරණාව දෙවියෝ චුත වෙන්න හදන දෙවියන්ට කියනවා වෙන්න බැරිද? අබුද්ධෝත්පාද කාලයක සුගතියේ ඉපදිලා මනා ලැබුම ලබන්න ඒ මත පිහිටන්න කියලා කියන්න බැරි වෙතිනේ. මනා ලැබුමනේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. එතකොට අබුද්ධෝත්පාද කාලයක භාග්‍යතුන් වහන්සේගේ ධර්මය නැහැනේ. ඒ මත ශ්‍රද්ධාවෙන් පිහිටන්න එතකොට කොහොමත් බෑනේ. එහෙමනම් බුද්ධෝත්පාදයක
මනුස්ස ලෝකේ ඇවිල්ලා ඉපදිලා තියෙන්නේ. වැඩි වැඩියෙන් පින් කරගන්න. කුසලයෙන් ජීවිතේ පුරව ගන්න. ආන් ඒක නිසා ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි එහෙම ජීවිතයක් පෝෂණය කරන්න අත්‍යවශ්‍යමයි. ශ්‍රද්ධාවෙන් තොරව මේ සංසාරයෙන් ඈතර යන්න අපිට කටයුතු කරන්නත් බෑ. ශ්‍රද්ධාව තිබුණා කියලා ප්‍රඥාව නැත්තම් ඒක මනාව අර්ථවත් කරගන්නත් බෑ. අන් ඒ නිසයි මම මුලින් සඳහන් කළේ ප්‍රඥාව මෙහෙवला තමන් කළ යුත්තේ මොනවද කියලා තීරණය කරන්න ඕනේ. ඒ තීරණය කළාට පස්සේ ඒ කළ යුතු දේවල් වල යෙදෙන්න අපිට හොඳ ප්‍රඥාවකුත් තියෙන්න ඕනේ. ඒ ප්‍රඥාවෙන් තමයි අපි තීරණය කරන්න ඕනේ. මෙන්න මේ ප්‍රමාණය මම අනිවාර්යෙන් සම්පූර්ණ කරන්න ඕනේ කියලා. මොකක්ද මේ ප්‍රමාණය? ඒ ප්‍රමාණය තමයි පින්නතුනි සංසාරයෙන් එතර යන්න මා විසින් කළ යුත්තේ මොනවද කියන එක දැනගන්න එක. එහෙනම් අපි මුලින් සඳහන් කළා සියල්ල අවබෝධ කරගත්ත සියල්ල දන්න තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට කරුණ දේශනා කොට වදාලා මේ ලෝකේ ඉපදිච්ච සත්වයා ඒකාන්තයෙන්ම මෙන්න මේ ශික්ෂාපද පහ යටතේ ශික්ෂණයකට පත්විය යුතුමයි කියලා. මොනවද මේ ශික්ෂාපද පහ? ඒ ශික්ෂාපද පහට තමයි අපි පන්සිල් කියලා කියන්නේ. පංචශීලය ආරක්ෂා කරන්න කියලා අපිට කරුණු දේශනා කොට වදාළේ මේ ලෝකේ එක්තරා පිරිසකට විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේලා සොයාගත් ධර්මය සකල ලෝක සත්වයාටමනේ. සකල ලෝක සත්වයාටම අනුකම්පාවෙන් තමයි ලෞතර බුද්ධත්වයේ ලබන්නේ. එහෙමනම් පන්සිල් ආරක්ෂා කරනවා කියන එක මේ ලෝකේ ඉපදෙන සෑම පුජ්‍යලයකටම පොදු සාධාරණයක්. පොදු ධර්මතාවයක්. ඒ උතුම් සිල් ආරක්ෂා කරගත්තාම අපට විශේෂ සිල් ආරක්ෂා කරගන්න තවත් අවස්ථා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නිරන්තරයෙන් තමන් ආරක්ෂා කරගත යුතු සීලය පංචශීලය. ඒක අපේ නිත්‍ය සීලය. නමුත් උපෝසත දවසට උපෝසත සිල් ආරක්ෂා කරන්න කියලා විශේෂ නියමයක් තියෙනවා. කැමති නම් අෂ්ටාංග සීලය, නවාංග උපෝසත සීලය, දසාංග උපෝසත සීලය, මේ ආදී සිල් එක එක මට්ටම් වලින් දේශනා කරලා තියෙනවා. මේ උතුම් සීලයක් හැම මොහොතකම ජීවිතයක සම්පූර්ණ කරලා තිබිය යුතුමයි. ඒ කුමක් සඳහාද? තමන්ට වැඩක් කර ගැනීම සඳහා. කුමන જાතියේ වැඩක් කර ගැනීම සඳහාද? නිවන් දකින්නතුරු මේ සංසාරේ සුගතියෙන් සුගතියට යන්න. දුගතිගාමී වෙන්න නම් පින්නතුනි මේ ලෝකේ ජීවත් වෙන බොහෝ දෙනා ඉන්න විදිහ හොඳටම හොඳයි. නමුත් සුගතිගාමී වෙන්න නම් අපි ඉන්න විදිහ මීට වඩා වෙනස් කරන්න ඕනේ. අපේ ජීවත් වෙන රටාව මීට වඩා වෙනස් කරන්න ඕනේ. අපි හිතන විදිහ මීට වඩා වෙනස් කරන්න ඕනේ. අපි කතා කරන දේවල් මීට වඩා වෙනස් කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. කයෙන් කරන වැරදි සමුදායක් තියෙනවා. වචනයෙන් කරන වැරදි සමුදායක් තියෙනවා. සිතින් කරන වැරදි සමුදායක් තියෙනවා. සිත කය වචනේ කියන ద్వාරත්‍රයේ පදනම් කරගෙන අපි විසින් සිද්ධ කරන අකුසල් 10ක් තියෙනවා. ආන්ගේ දස අකුසලයන්ගෙන් වහවහ අත මිදෙන එක තමන්ට සාධාරණයක් කරගන්න කැමති පුජ්‍යලෙක්
කරගත යුතුම දෙයක්. ඊළඟට අපි මුලින් කතා කරපු යුතුයකම් ටික සම්පූර්ණ කරලා තිබිය යුතුමයි. ඊළඟට පින්නතුනි සුගතියක ඉපදුනාට විතරක් මදිනේ. අපි කියමු මනුස්ස ලෝකේ ඉපදුනා කියලා. ආහාර පාන, ගෙවල් දොරවල්, යාන වාහන, ඇඳුම් පැළඳුම් මේ වාගේ අපිට අවශ්‍ය දේවල් කොච්චර තියෙනවද? ඒ අවශ්‍ය දේවල් සම්පූර්ණ කරගන්න. ඒ අවශ්‍ය දේවල් සම්පූර්ණ කරගන්න අපි විසින් දානය ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. ඒ දන් දෙනකොට නොඑක් ආකාරයෙන් දානයන් පිළිබඳව ධර්මයේ අපිට දේශනා කළා. දන් දිය යුතු දේවල් පිළිබඳව විවිධ වශයෙන් දේශනා කළා. ඒ දන් දිය යුතු දේවල් සියල්ලම අපි දන්නෙත් නෑ පින්නතුනි. මේ දේවල් දුන්නහම ලැබෙන්නේ මේ දේවල් කියලා දන්නෙත් නෑ. එහෙම හරියටම දැනගෙන දන් දෙන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? කොච්චර හොඳට කරනවද අපි? භාග්‍යතුන් වහන්සේ නම් දේශනා කළේ කර්මයයි ඵලයයි දෙකම දැනගන්න ඕනේ කියලා. එතකොට තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දියකට පාර හැදෙන්නේ. කර්මයයි ඵලයයි දෙකම දැනගෙන දන් දෙනකොට. එතකොට කර්මයයි ඵලයයි දෙකම දැනගන්නවා කියලා කියන්නේ ආහාර දුන්නාම මොනවද ලැබෙන්නේ? අන්න දෝ බල දෝ හෝති. ආහාර දුන්නාම මට බලය ලැබෙනවා. හැබැයි පින්නතුනි ප්‍රධාන වශයෙන් එහෙම සඳහන් කළාට බලයට අමතරව තවත් ලැබෙන හුඟක් දේවල් තියෙනවා. ඇයි ආයුෂය? ඇයි වර්ණය? ඇයි සැපය? ඒ වගේම බලය, ප්‍රඥාව මේ ඔක්කොම ආහාරයත් එක්ක බැඳිලා තියෙන නිසායි ඒ කරුණු සඳහන් කරන්නේ නැතුව මූලිකව සඳහන් කරලා තියෙන්නේ අන්න දෝ බල දෝ හෝති. ආහාර දුන්නාම බලය ලැබෙනවා. වත්ත දෝ හෝති වන්න දෝ. වස්ත්‍ර දුන්නාම වර්ණ සම්පත්තිය ලැබෙනවා. මේ ආදී වශයෙන් දස දාන වස්තුවක් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ දේවල් පූජා කරාම මේ දේවල් ලැබෙනවා කියලා. ඊට අමතරව මේ දස දාන වස්තුවේ තවත් දාන කාරණා ගොඩක් තියෙනවනේ. ඒ දේවල් පූජා කරාම මොනවද ලැබෙන්නේ? හිතලා බලන්නකෝ. පෙරහංකඩ පූජා කරාම මොනවද ලැබෙන්නේ කියලා? සුළු පූජාවක් තමයි. ගොඩක් වියදම් අඩුවෙන් කරන්න පුළුවන්. නමුත් දීර්ඝායුෂ ලැබෙන පින්කමක්. ඒ දීර්ඝායුෂ ලැබෙන පෙරහංකඩ පූජා කරාම ඊළඟට හිතන්න ඕනේ පෙරහංකඩෙන් මොකද්ද කරන්නේ කියලා. පෙරහංකඩෙන් කරන්නේ වතුර පෙරණ එක. වතුරේ තියෙනවා නම් අපද්‍රව්‍යයක්, රොඩු කැබලි ආදී තවත් නොඑක් දේවල් කැබලි වශයෙන් තියෙන මේ ශරීරයට සමහරට අහිත කරපවා දේවල් පෙරහංකඩින් පෙරුවට පස්සේ ඒ ඔක්කොම මගහැරිලා අපිට පිරිසිදු වතුර ටික විතරයි හම්බ වෙන්නේ. ඒ පිරිසිදු වතුර දන් දෙන්න හරි වටිනවා. ඒ වගේ ජලයේ තියෙන අපිරිසිදු දේවල් ඉවත් කරලා පිරිසිදු ජලය දන් දෙන නිසා අපිට දීර්ඝායුෂ ලැබෙනවා. ඉදිකටු පූජාව ඊතා සියුම් ප්‍රඥාවල් ලබන්න හේතු වෙන අපූර්ව පින්කමක්. ඊටාම පොඩි මුදලක් වියදම් කරලා කරන්න පුළුවන් පූජාවක් නේ ඉදිකටු පූජාව කියලා කියන්නේ. මුදලේ ප්‍රමාණය නෙමෙයි වටින්නේ. ඉදිකට්ටෙන් කරන දේ තමයි වටින්නේ. මොකද පින්නතුනි ඉදිකට්ටෙන් කරන දේ වෙන කිසිම දෙයකින් කරන්න බෑනේ. ඒ කාර්ය කරන්න ඉදිකට්ටක්ම ඕනේ. මල් පූජා කරාම අපිට ලැබෙන ආනිසංස ගොඩක් තියෙනවා. මලක් පූජා කරනකොට ආකාර කීපයකට පූජා කරන්නත් පුළුවන්.
සුවඳ පූජා කරන්න පුළුවන්. වර්ණ පූජා කරන්න පුළුවන්. සැප පහසුව පූජා කරන්න පුළුවන්. කොච්චර දේවල් කරන්න පුළුවන්ද? මොනවද මලේ තියෙන සැප පහසුව? විශේෂයෙන් පින්නතුනි ස්පර්ශයේ තියෙන සුවය. සමහර මල් ස්පර්ශ වෙනකොට පුදුම සනීපයි ඇඟට. ආන්ගේ ඇඟට සනීප ඒ වාගේ මල් පිටි මල් වර්ග අපිට පූජා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලැබෙන්නේ වෙන වෙන මානිසංස. ආන් ඒකයි මම සඳහන් කළේ ත්‍රි හේතුක උපතක් ලබන්න කර්මයයි කර්මඵලයයි දැනගෙනම දන් දෙන්න ඕනේ කියලා. මොකද්ද ත්‍රි හේතුක උපතක තියෙන විශේෂත්වය? විශේෂත්වය තමයි කෙනෙක් ත්‍රි හේතුක නම් වීරය කරනවා නම් ඒ ජීවිතේම මාර්ගඵල ලබන්න පුළුවන් කියන එක. එහෙමයි සඳහන් කරලා තියෙන්නේ. ත්‍රි හේතුක වෙන්නත් ඕනේ. ත්‍රි හේතුක උන ඵලියට මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ත්‍රි හේතුක වෙලා වීරිය වඩන්නත් ඕනේ. එතකොට ද්වි හේතුක කෙනෙක් කොයිතරම් වීරිය වැඩුවත් ඒ ජීවිතයෙන් මගඵල ලැබෙන්නේ නැහැ කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. නමුත් වීරිය සහිතව කරන කටයුතු අහක යන්නේත් නැහැ. මරණින් මත්තේ සුගතිගාමීව උපදින්න නම් ඒ කුසලයේ අපිට හුඟක් වටිනවා. එතකොට මේ ද්වි හේතුක ත්‍රි හේතුක අ හේතුක මේ වගේ ත්‍රි හේතුක උපත ඊටාම වටිනවා. කර්මයයි කර්මඵලයයි දැනගෙනම පූජාව කරන්න කියලා සඳහන් කළා. එතකොට ආනිසංශ අවබෝධ කරගන්න කියලා කරන පින්කමේ ආනිසංශය දැනගෙනම කරන එක වටිනවා කියන කාරණාවත් සිහිපත් කළා. ඒක තවත් විදිහකට මෙහෙම සඳහන් කළා. ආනිසංශ දන්න නොදන්න හැටි. සමහර වෙලාවට අපේ පින්නතුන් තමන්ගේ නිවෙස්වල සෑම දවසකම මල් පහන් පූජා කරනවා වෙන්න පුළුවන්. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මල් වට්ටියක් නෙලාගෙන ඇවිල්ලා තමන්ගේ කුඩා දරුවෙකුට මේ මල් වට්ටිය දෙනවා පුතේ මේක පූජා කරන්න කියලා. අම්මා තාත්තා හැමදාම මල් පූජා කරන හැටි ඒ දරුවා දැකලා තියෙනවා. ඔහුත් මල් වට්ටිය ගෙනහිල්ලා බුද්ධ ආසනයේ ළඟ තියලා දන ගහලා වැඳලා නැගිටලා එනවා. නමුත් මේ මල් පූජාව නිසා තමන්ට සංසාරයට මොනවද හම්බෙන්නේ කියලා දන්නේ නැහැ. එතකොට ඔහු කර්මය දන්නවා මල් පූජා කරන එක. නමුත් ඵලය දන්නේ නැහැ. නමුත් සමහරට මව්පියා කළා නම් ඒකේ ඵලයක් දන්නවා. වර්ණ පූජාවේ ආනිසංසය සසර උපදින ආත්මයක් පාසා නිවන් දකින්නතුරු මේ මල් යම්සේ වර්ණවත්ද ප්‍රියමනාපද ඒ වාගේ වර්ණමත් ප්‍රියමනාප දුටුවන් පහදවන රූපයක් මට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා පූජා කරන්න පුළුවන්. මේ මලේ තියෙන සුසිනිදු බව දැනුනහම මේ මල් වල තියෙන ඊටාම සිනිදු බව මගේ හැමේ තියෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඒ මල් වල තියෙන සුවඳ නිසා උපදින භවයක් පාසා එමෙතන නිවන් දක්නා ಜಾති දක්වා මහා ප්‍රඥාවක් ලැබෙන්න ප්‍රාර්ථනා කරන්න පුළුවන්. හැබැයි ප්‍රාර්ථනාව අතරේ ආපෞසරයක් අපිට ප්‍රඥාව තියෙන්න ඕනේ ප්‍රාර්ථනාව හරියට කරන්න. ප්‍රාර්ථනාව ඕන තරම් කර හැකියි. ඒක නිවැරදිව කරන්න ප්‍රඥාව තියෙන්න ඕනේ. පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් කරාම ඒක හොඳ වෙන්නත් නරක වෙන්නත් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. මහා චද්දන්ත ජාතක කතාවේ අපිට ඒකට හොඳ උදාහරණයක් තියෙනවා. චද්දන්ත හස්ති රජුරුවන්ගේ දෙවෙනි බිරිඳ පසේ බුදුරජාණන් වහන්සේලාට පළතුරු පූජා කරලා ප්‍රාර්ථනා කළේ මං ඉක්මනට මැරෙන්න ඕනේ. මදුරට සාගල නුවර රජුරුවන්ගේ දුව වෙලා ඉපදෙන්න ඕනේ. සුදුසු රජෙක් සමග විවාහ වුණාට පස්සේ ඒ රජු කැමති කරවගෙන මේ චද්දන්ත හස්තියා මරවන්න මට ලැබෙන්න ඕනේ කියලා. ඒ ප්‍රාර්ථනාවට අනුව ඒ කාර්යයන් ඔක්කොම සිද්ධ වෙනවා. ස්වර්ණ තිලක ප්‍රාර්ථනා කළේ
වර්ණ සම්පත්තිය, රූප සම්පත්තිය මම දකින් පිරිමි අය උමතු වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කළේ. අනාථපිණ්ඩික සිටුතුමාගේ එක ඥාතිවරයෙක් හිටියා. ඔහුත් පින්කමක් කරලා ප්‍රාර්ථනා කරලා තිබුණේ. කොයිතරම් හොඳට සිල් රකින්න කාන්තාවක් නමුත් තමන් දැක්කහම තමන් සමග කායික සම්භෝගයකට හිත පෙරලෙන්න ඕනේ කියලා. වැරදි ප්‍රාර්ථනා. මිත්‍යා දෘෂ්ටික ප්‍රාර්ථනා. එහෙනම් අපිට මලක් පූජා කරලා ඒ මල් පෙත්තක තියෙන සුන්දර බව කොපමණද? ඒ වගේ සුන්දර ලස්සන ඡවි වර්ණයක් ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. උත්පලවන්නා රාහත් මෙහෙණින් වහන්සේ මහනෙල් මල් පූජා කළ කරපු ප්‍රාර්ථනාව. අග්‍ර ශ්‍රාවක මහ මොග්ගල්ලාණන් වහන්සේ මහනිල් මල් පූජා කරලා තිබිච්ච ප්‍රාර්ථනාවල් වලට අනුව තමයි නීල වර්ණ ඡවි වර්ණයක් තිබුණේ. එතකොට පින්නතනේ ඒ වාගේ පෙනුම ලස්සන වෙලා රුව ලස්සන වෙලා ඉපදුනහම ඔබට හිතෙන්නේ නැද්ද අකුසලයට යන්න මම් පෙත් හුඟක් විවෘත වෙනවා කියලා? අදත් හිතලා බලන්නකෝ අපේ සමාජයේ ලස්සන පෙනුමක් ලස්සන වර්ණයක් තියෙන අය සාමාන්‍ය අයට වඩා හුඟක් පව් කරගන්නේ නැද්ද කියලා? ඔවුනොවුන් කෙරෙහි ඇලිලා, ඔවුනොවුන්ට බැඳිලා, ඔවුනොවුන් වසඟත් වේට ගිහිල්ලා කොයිතරම් අකුසල් කරනවද? ප්‍රඥාව සහිතව හිතලා බලන්න. ආන් ඒකයි මං සඳහන් කළේ ප්‍රාර්ථනාවේදී ප්‍රඥාව අවශ්‍යයි කියලා. ලස්සන රූපයක් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. හැබැයි ඒත් එක්කම ප්‍රාර්ථනා කරන්න. කොයිතරම් ලස්සන රූපයක් ලැබුණත් ඒ රූපයට වසඟ වෙලා අකුසලයට බර නොවෙන්න ඕනේ කියලා. එහෙම ප්‍රාර්ථනා කරන්න ප්‍රඥාව වෙනම තියෙන්න ඕනේ. සුවඳ පූජා කරලා ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් මහා ප්‍රඥාවක් ලැබෙන්නේ. නමුත් පින්නතුනි, ඒ ප්‍රඥාව මොනව අවබෝධ කරන්නද? ධර්මයේම වැටහෙන නුවණක් ලැබෙන්න ප්‍රාර්ථනා කරන්න. ලෝක සත්වයාට හිතසුව පිණිස ධර්මයේ දේශනා කරනකොට, ධර්මයේ කියලා දෙනකොට ඔවුන් වහවහ ධර්මයේ තුල සමාදන් කරවන්න පුළුවන් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. කවමදාකවත් ධර්මයේ තුලින් මිත්‍යා දෘෂ්ටික වචනයක් ප්‍රකාශ නොවෙන්න නිර්මල පර්යාප්තියම දේශනා කරන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරන්න. ඒ විතරක්ද නෙමෙයි. ඒ විතරක්ද නෙමෙයි පින්නතුනි. ප්‍රාර්ථනාව ගුණ කරන්න. ධර්මයේ ලැබෙන ප්‍රඥාවක් ලැබෙන්නත් ඕනේ. ධර්මයේ ලැබෙන ප්‍රඥාවක් ලබනවා වගේම මිසදිටුවන් යහමගට අරගන්න. නොඑක් ආකාරයෙන් කරුණු දක්වන්න. තවත් නොඑක් විශේෂ කරුණු පිළිබඳව ඔවුන්ට සාපේක්ෂව කතා කරන්න මහා ඥාන ශක්තියක් ලැබෙන්න ඕනේ. මේ විදිහට කල්පනා කර ප්‍රඥාවෙන් යුතුව ප්‍රාර්ථනා කීයක් ගොනු කරන්න පුළුවන්ද දන්න කෙනෙකුට. ඉතින් වැඩිහිටියා කාරණාව දන්නවනම් වැඩිහිටියා කරුණ එහෙම ගොනු කරනවා. නමුත් දරුවා ඒ මුකුත් දන්නේ නැහැ. එහෙනම් කර්මයයි කර්මඵලයයි විශ්වාස කරගෙන, කර්මයයි කර්මඵලයයි අදහගෙන දැනගෙන කරන පින්කම ත්‍රි හේතුක ප්‍රතිසන්දියකට පාර හදනවා. එහෙම නැත්නම් අපිට ද්වි හේතුක උපතකට මග හැදෙනවා. අපි හැමෝගෙම ප්‍රාර්ථනාව බලාපොරොත්තුව ත්‍රි හේතුක උපතක් ලැබෙන එක. එතකොට පින්නතුනි, තමන්ට යහපතක් කරගන්න කල්පනා කරනකොට කළ යුතු කාර්යයන් කොච්චරද? සිල් රකින්න ඕනේ, දන් දෙන්න ඕනේ, තිදර සංවර කරගන්න ඕනේ, කාලය නාස්ති නොකරන්න ඕනේ, අනුන් වෙනුවෙන් කළ යුතු ප්‍රමාණය දැනගන්න ඕනේ, තමන් වෙනුවෙන් කළ යුතු ප්‍රමාණය හඳුනගන්න ඕනේ. මේ සියල්ල හරියටම සම්පූර්ණ කරගත්තාම නොඑක් වැඩ හරියට වැඩනේ කියලා කවුරුවත් කියන්නේ නැහැ. අනික කියන්න වුණත් ඒ කොච්චර වැඩ තිබුණත්
ඒ අනුන් වෙනුවෙන් කෙරෙන හුඟක් කටයුතු පසෙක තියලා තමන් වෙනුවෙන් කරගත යුතු සාධාරණී කරගෙන ඉන්නවා. තමාට කරගත යුතු යුතුයකම සම්පූර්ණ කරගන්නවා. අංගේ විදිහට ඔබත් ශ්‍රද්ධාව ප්‍රඥාව පාවිච්චි කරන තමන් වෙනුවෙන් කරගත යුතු ප්‍රමාණය විශේෂයෙන් සම්පූර්ණ කරගෙන අත්‍යවශ්‍ය යුතුයකම් ටිකත් නොපිරිහෙලා සම්පූර්ණ කරලා ඔබ ලබාගත් මේ උතුම් ජීවිතයට හොඳ සාධාරණයක් මනා අර්ථයක් සම්පූර්ණ කරගෙන මෙලව සුවපත් කරගෙන පරලෝ සුගතිගාමි කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඒ උතුම් නිවන කරා ගමන් කරන්න. අත්ත දත්තයන් වහන්සේ කල්පනා කළ විදිහට කල්පනා කරන්න. ඔබත් උත්සාහ කරන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළි. තමන් වහන්සේ දේශනා කළා නම් යම් ප්‍රතිපදාවක් ඒ ප්‍රතිපදාවේ නොපිරිහෙලා යෙදෙනවා නම් යම් කෙනෙක් ඔහු භාග්‍යතුන් වහන්සේට සලකන කෙනෙක් කියලා. අත්ත දත්තයන් වහන්සේගේ ප්‍රතිපදාව භාග්‍යතුන් වහන්සේ අගය කළා. නමුත් තව නොබෝ දවසකින් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පානවනි කියලා කාලයේ මරමරා හිටපු අය භාග්‍යතුන් වහන්සේ අගය කළේ නැහැ. පින්නතුනි අදත් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවත් අපි කෙරෙහි අනුකම්පාවෙන් සර්වඥ ධාතුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ඉතුරු කළා. නෛර්යානික ශ්‍රී සද්ධර්ම රත්නයේ භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයට අනුව තාමත් නිර්මලව වැඩ ඉන්නවා. ඒ උතුම් ධර්ම රත්නයෙන් ප්‍රයෝජන අරගෙන මේ උතුම් බුද්ධාන්තරයෙන් ඵල නෙලාගෙන මේ සසර කතරින් එතර වෙන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව නොවඩුව ලැබේවා කියලා ආශිර්වාද කරනවා.